අයිබෝවන් සුබ උදෑසනක් වාදත් එක්වන්නේ ටීවී වන ජාතික මෙහෙවර වැඩසටහනත් සමගින් සංචලන සීමා රටපුරා බලාත්මක මොහොතක ඔබ අප මේ ආකාරයෙන් සජීවීව සම්බන්ධ වෙන්නේ. හැබැයි පසුගිය දින කිහිපය පුරාවටම උදෑසන කාලයේදී අපි මාර්ගයට ගොඩ වුණා නම් පාරතොටට අවධානය යොමු කරා නම් රථ වාහන සංඛ්‍යාව වාහන තදබදිය දෙස අපි බැලුවොත් අපිට හිතෙනවා ඇත්තටම අපේ රටේ සංචලන සීමා ක්‍රියාත්මකද කියන කාරණය පිළිබඳව පසුගිය දින කිහිපය පුරාවට විශේෂයෙන් පසුගිය 31 වෙනිදා තමයි මේ ආකාරයෙන් දැඩි රථවාහන තදබදයක් මේ කොළඹ නගරයට ඇතුළු වන ස්ථානවල වැඩි වශයෙන් දක්නට ලැබුණේ. ඊයේ දිනේදී එහි යම්කිසි වූ අඩුවීමක් අපට දක්නට ලැබුණා. හැබැයි අප වාර්තාකරුවන් සඳහන් කරන ආකාරයට අදත් උදෑසන කාලයේදී දැඩි රථවාහන තදබදයක් ස්ථාන රැසක දැක ගන්නට ලැබුණු කියන කාරණේ තමයි ඔවුන් අප වෙත සඳහන් කළේ. අප සූදානම් වැඩසටහන ආරම්භයට පෙරම අපේ කතාබහ ආරම්භ කරන්නට කලින් අද උදෑසන මාර්ග තදබදිය පැවති ආකාරය පිළිබඳව අපේ වාර්තාකරුවන් අප වෙත ලබා දුන් දර්ශන වෙත යොමු වන්නට මේ පෑලියගොඩ නගරයේ අද උදෑසන පැවති තත්ත්වය. පාස් එක නැද්ද? ඔව් එන කොහමද යන්නේ? දැන් මේ තියෙන පාස් වල දැන් 55 60 ඒක මේකට පාස් කරා මේ ස්ක්වාඩ් රිපර්ස් කරේ. ඒ වෑන් එකේ එන්න ඕනේ. අද උදෑසන පෑලියගොඩ නගරයේ පවති තත්ත්වයයි මේ ඔබ දකින්නේ. විශේෂයෙන් පොලිස් නිලධාරීන් රැසක් එක්ව මේ අත්‍යවශ්‍ය සේවා සඳහා මොවුන් පිටත්ව යනවාද කියන කරුණු කාරණා පිළිබඳව දැඩි සෝදිසියක් පසුගිය දින කිහිපය පුරාවටම ඔවුන්ගේ දායකත්වය තුළින් ක්‍රියාත්මක වුණා. ඇත්තටම සංචලන සීමා බලාත්මක මේ කාලයේදී මේ ආකාරයෙන් වාහන තදබදයක් අපට දක්නට පුළුවන්ද? මොකක්ද මේකට හේතුව? මේ ගැන කතා කරන්න අදාළ සුදුසුම පුද්ගලයා අද අප සමග සම්බන්ධ වෙනවා. ඔහු පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා. අයබෝවන් නියෝජ්‍ය පොලිස්පතිතුමනි. අයබෝවන් සුබ උදෑසනක්. සුබ උදෑසනක්. මම කැමති මුලින්ම දැනගන්න දැන් සංචලන සීමා ක්‍රියාත්මකයි කියන කාරණය පිළිබඳව අපි තේරෙන විදිහට කතා කරොත් ඔබතුමත් කියනවා මේ රට පුරා ඇඳිරි නීතියේ ක්‍රියාත්මක හා සමානවම රට මේ සංචලන සීමා ක්‍රියාත්මක කාලෙදී තිබෙන්නට ඕනේ. හැබැයි අපිට දක්නට ලැබෙන්නේ මේ අපි දැකපු ආකාරයෙන් දැඩි රථවාහන තදබදයක්. කෙනෙකුට හිතනවා වෙනදාට වඩා වැඩි රථවාහන සංඛ්‍යාවක් කොළඹට ඇතුල් වෙනවාද කියන කාරණේ. මේක ඇයි මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ නියෝජ්‍ය පොලිස්පතිතුමා? ඔව් ඇත්තටම අපි සලකලා බැලුවොත් දැන් මේ සංචරණ සීමා ක්‍රියාත්මක කරන්න ආරම්භ වෙච්ච දිනේ ඉඳලා මේ දක්වා කාලය තුල වෙසක් එක ආවා. ඊට පස්සේ සති අන්තයන් ආවා. ඒ දවස්වල එහෙම තදබදයක් දක්නට ලැබුණේ නැහැ. හැබැයි සතියේ දිනවල අපි මොනතරම් මේ අත්‍යවශ්‍ය සේවා කියලා කිව්වත් දක්නට ලැබුණා යම්කිසි ආකාරයක වාහන තදබදයක්. ඇත්තටම ඉතින් ගමන් කරන්න පුළුවන් අත්‍යවශ්‍ය සේවා වාහන වලටනේ. එහෙම නැත්නම් රෝගීන් අරගෙන එන වාහන වලට. එහෙමත් නැත්නම් යම්කිසි හදිසි අවශ්‍යතාවයකට ආපදාවයකට වගේ යන වාහන. ඒ අරින්න යනවා අත්‍යවශ්‍ය සේවා. ඉතින් ඒ අවස්ථාවේදී එක පැත්තකින් චෝදනාවක් ආවා. ඇත්තටම අත්‍යවශ්‍ය සේවාවල සමාජිකයින්ට තමන්ගේ ඔෆිස් එකට එන්න පැයක් 3ක් 4ක් යනවා කියලා ගම්පහ ඉඳලා කොළඹට එන්න, මොරටුවේ ඉඳලා කොළඹට එන්න. මොකද මාර්ගයේ පරීක්ෂා කිරීම වැඩි කියලා. දැන් ඒ අනුව අපි ඒකත් අවබෝධ කරගත්තා. ඇත්තටම ඉතින් අත්‍යවශ්‍ය වෙටින එක්කෙනා අප්‍රමාද වෙන්න ඕනේ. ඉතින් පරීක්ෂාවට ලක් කරන්නත් ඕනේ. ඒක නිසා අපි තීරණයක් ගත්තා ස්ටිකර් එකක් අඳුරලා දෙන්න. එක දවසකට වළංගු වෙන්නේ ස්ටිකර් එකක්. ඒක ආරම්භ කරපු දිනය තමයි අද. දැන් අද දිනේදී
හැමතැනම පරීක්ෂාවට ලක් වෙන්නේ නැහැ. දැන් ඉස්සෙල්ලා උනේ මෙහෙමයි. ඔන්න ගම්පහින් චෙක් වෙනවා, බැලුම් මාරින් චෙක් වෙනවා, කඩවතින් චෙක් වෙනවා, කිරිබත්ගොඩ, ඊට පස්සේ තොරණහන්දිය, ඊට පස්සේ පෑලියගොඩ, ඊට පස්සේ ග්‍රෑන්ඩ් පාස්, දෙමටගොඩ, ඊට පස්සේ බොරැල්ල, ඊට පස්සේ තුම්මුල්ල, වැල්ලවත්තට આવොත් වගේ 10 තැනක විතර චෙක් වෙලා එන්න ඕනේ. ඉතින් ඒක නිසා අපි තීරණය කරා දැන් මේක ජනතාවටත් අපහසුයි. එක තැනකින් හරියටම චෙක් කරලා අපි ස්ටිකර් එකක් ගන්නවා. ඉතින් මේ වැඩපිළිවෙල තමයි අද ආරම්භ වුණේ. ඉතින් ඒ නිසා දැන් ওই එක තැනක අද වැඩිපුර ප්‍රමාද වුණාට වාහන තදබදයක් ඇති වුණාට අනිත් තැන් වලදී කොළඹ නගරය ඇතුළේදී තදබදයක් නොවී යන්න පුළුවන්. දැන් වෙනදට එම නෙමෙයි එතන විනාඩි 10යි ඊළඟ තැනත් විනාඩි 10යි ඊළඟ තැනත් විනාඩි 10යි. ඒතකොට අමතර පැයක් පැය එකමාරක් යනවා. දැන් අද එහෙම නැහැ. එක තැනකදී විනාඩි 15ක් 20ක් ගියා. එතනින් ඉවරයි. ස්ටිකර් එකක් අඳුනලා දුන්නා. අන්න ඒක නිසා තමයි අද මේ වාහන තදබදය ඇති වෙලා තියෙන්නේ. දැන් අපි අද පිළිබඳව කතා බහ කරන්න කලින් නියෝජ්‍ය පොලිස්පතිවරණේ මීට දින කිහිපයකට පෙර ගත්තොත් දැන් ඔය ස්ටිකර් ක්‍රමවේදය හඳුන්වා දෙන්න ඔබතුමා කිව්ව පරිදි අද දිනේ සිටින හැබැයි ඊයේ පෙරේදා මේ දින කිහිපය පුරාවටම දැඩි රථවාහන තදබදයක් පැවතියා. අත්‍යවශ්‍ය සේවා කියලා බොහෝ දෙනෙකු මේ කොළඹ නගරයට ඇතුළු වෙන්න උත්සාහ කරා. හැබැයි ඔය කියන කාරණේ අපි මීට අවුරුද්දකට කලින් පුරා මාස දෙකක් පුරාවට රට නිරෝධායන ඇඳිරි නීතිය බලාත්මක කාලයේදී අපිට ප්‍රායෝගිකව මේ කියන වාහන තදබදයක් දක්නට ලැබුණ නැහැ. ඒ කාල සීමාවෙදිත් ඔබතුමාලා අත්‍යවශ්‍ය සේවාවන් ක්‍රියාත්මක වීමේ පහසුකම ලබා දුන්නා. ඇයි මේ වෙලාවේදී මෙච්චර දෙයක් මේ වගේ වාහන තදබදයක් ඇති වෙන්න මිනිසුන් මේ සංචරණ සීමා කියන නීතිය කනකට ගන්නේ නැද්ද? ඔව් ඇත්තටම දැන් මේ අපි මේ සම්බන්ධව පෙරේද සංගණනයක් කරා. මේ පෙරේද සංගණනය කරපු වෙලාවේ අපිට අනාවරණය වෙච්ච කාරණයක් තමයි එදා වාහන 55000ක් කොළඹට ඇතුල් වෙලා තිබුණා. එතකොට ඊට අමතරව කොළඹ නගරයේ ඇතුලේ ජීවත් වෙන අයගේ වාහනක් තියෙනවනේ. ඒවා එක්ක සමහරලාවට වාහන 90000ක් විතර එදා කොළඹ නගරය තුළ සංචරණය කරන්න ඇති. දැන් මේ බලනකොට ප්‍රධාන කාරණයක් උනේ කොළඹ නගරයේ ඉන්න අය අතනින් මෙතෙන්ට ඥාතීන් බලන්න ගමන් කරනවා. මේක අනිත් ප්‍රදේශවල අතර මේ සංගණනය කරන්න බැරි වුණා. ඊළඟට පිටින් ඉන්න අය ඉන්නවා. දැන් ඒගොල්ලෝ අත්‍යවශ්‍ය සේවාවල සමාජිකයෝ වුණාට ඒගොල්ලන්ට එදාට සේවයට කැඳවලා නැහැ. හැබැයි සම්පූර්ණ මුක්තිය තියෙන ලියුම් දීලා තියෙනවා ආයතන ප්‍රධානිය හැඳුනුම්පත් තියෙනවා. ඒගොල්ලෝ එනවා. ඇවිල්ලා යාළුවන්ගේ ගෙවල් දැන් නිකන්නේ ගෙදර ඉන්නේ කාලෙකින් යන්න බැරුණා. යාළුවන්ගේ ගෙවල් වල යනවා, හිත මිත්‍රින්ගේ ගෙවල් වල යනවා, නෑදෑයින්ගේ ගෙවල් වල යනවා. එතන තියෙන හාල් ටිකක් අර මේ වැඩිපුර තියෙනවා නම් අනික් ගෙදරට ගෙනින් දෙනවා. එතන තියෙන එළවලු ටික තියෙනවා නම් ඒගොල්ලෝ අරගෙන එනවා. එතකොට ඒ අතරතුර ATM එකටත් ගිහිල්ලා ඒක අරගෙන එනවා. එතකොට ATM එකේ ගත්තාම දැන් පයින්නේ ඇවිදගෙන යන්න ඕනේ. දැන් අත්‍යවශ්‍ය සේවයේ සමාජිකයාට දෙනවා ATM කාඩ් 10ක් විතර. දීලා රහස්‍ය අංකෙත් එක්ක දෙනවා. එතකොට ඒ දුන්නාම දැන් ඉස්සර වගේ එහෙම හොරාට ගන්නත් බෑ. මොකද ATM එකෙන් සල්ලි විත්ඩ්‍රෝ කරපුවා හැටියෙම තමුගේ ෆෝන් එකට මැසේජ් එකක් එනවා. ඉතින් ඒ නිසා ඒක ප්‍රශ්නකුත් නැහැ. ඉතින් දුන්නාම අරයා අර අත්‍යවශ්‍ය සේවාවේ මුවාවෙන් අවට අයගේ ඔක්කොම වැටි කරගෙන ATM එකේ සල්ලිත් අරගෙන ඔය අරලා ගන්න පුළුවන් තැනක් තිබුණොත් එතනින් ඒ ටිකත් අරගෙන මේ ඩිලිවරි සර්විස් එකකට පාරයින් නවත්තලා තිබුණොත් ඒවත් අරගෙන ඔක්කොම කරලා වටේටම ගෙනින් දෙනවා. ඒක හොඳ දෙයක් මේ කොවිඩ් නැති කාලෙක නම් ඒවා හොඳයි. අන්‍යෝන්ට උදව් කිරීම හොඳයි. දැන් එයා ආයතකොට මේ ටික අරගෙන අත්‍යවශ්‍ය සේවාවට අද කැඳවලා නැහැ. හැබැයි ඒ මුවාවෙන් ඇවිල්ලා මේ ටිකත් අරගෙන ඊට පස්සේ ගිහිල්ලා ගෙවල් වලට බෙදලා පොඩ්ඩක් නැවතිලා ඉඳලා අනේ මල්ලියේ ලොකු දෙයක් නේ ආපු එක මේ වෙලාවේ අපිට කියලා එහෙම යනවා. හැබැයි ඒ ගෙවල් වල අය දන්නෙත් නැහැ, මෙයා දන්නෙත් නැහැ. එක්කෝ මෙයා යන්නේ කොවිඩ් අරගෙන ඒ ගෙවල් වලට. එහෙම නැත්නම් මෙයා එන්නේ ඒ ගෙවල් වලින් කොවිඩ් අරගෙන. මෙන්න මේක නොදැනුවත්ව කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ වාහන සංඛ්‍යාව මේ ආකාරයට කොළඹ නගරයේ විශේෂයෙන්ම බස්නාහිර පළාතේ ඒ වගේම රටේ අනිත් තැන්වල වැඩි වෙලා තියෙනවා. දැන් මේ අත්‍යවශ්‍ය සේවා ලිපි මේ අත්‍යවශ්‍ය සේවාවන්ට යොමු වෙන අයට ඔවුන්ගේ හැඳුනුම්පත කාර්යාලයේ හැඳුනුම්පත මේකට අමතරව මේ සේවා ආයතනයෙන් ලිපියක් ලබා ගන්නා කියන කාරණේ මීට දින කිහිපයකට පෙර තමයි ඔබතුමන් සඳහන් කළේ. ඉන්න අනතුරුව තමයි අපිට මේ ආකාරයෙන් වැඩි තදබදයක් රථවාහන තදබදයක් දක්නට ලැබුණේ. මේ ලිපි අත්‍යවශ්‍ය සේවා යයි පවසමින් අදාළ ආයතන වලින් ලබා දෙන ලිපි මගින් මේ ගැටලුව තවත් උඩුදුවා කියන කාරණේ පිළිබඳව අපි අවධානය යොමු කළොත් ආයතන ප්‍රධානීන් මේක වැරදි විදිහට මේ විද්‍ය භාවිතා කරමින් තිබෙනවාද? අනිවාර්යයෙන්ම. ඇත්තටම මේ ලිපි මගින් අපිට උවමනාකම තිබුණේ අත්‍යවශ්‍ය සේවාවල සමාජිකයින් පමණක්ම එවන්න.
නමුත් අවසානයේදී වෙච්ච ප්‍රතිඵලය තමයි ඒ ලිපිය අවභාවිතා කරන්න පටන් ගත්තා. ඒකට වග කියන්න ඕනේ සේවකයෝ නම් නෙමෙයි මම කියන්නේ. සේවකින්ට වගකීමක් තියෙනවා 50%. දැන් ආයතනයක ප්‍රධානියෙක් වුණාම ඉමේෂයේ ආයතන ප්‍රධානියට තියෙනවානේ ලොකු වගකීමක්. අපි කල්පනා කරන්නේ හැම වෙලෙම ආයතනයක් ගත්තාම මේ ප්‍රධානියා ඔහුගේ කාර්යාලය කර්මාන්තය දුවනවා වගේම රටේ තියෙන මේ සම්ප්‍රදායට නීතියට ගරු කරලා කටයුතු කරන වැදගත් කෙනෙක් කියලා. එතකොට සමහර ආයතන තියෙනවා ඒවා ඔන්ලයින් වලින් දුවන්න පුළුවන් ආයතන. සමහර ඒවා තියෙනවා අත්‍යවශ්‍ය සේවා වුණාට ඒවා එක්කෙනෙක් දෙන්නෙක් හිටියාම ඇති. දැන් ඊයේ මට එක්තරා ස්ථානාධිපතිවරයෙක් කිව්වා කොළඹ මේ මරදාන ප්‍රදේශයේ එක්තරා මූල්‍ය ආයතනයක්. දැන් මේ මූල්‍ය ආයතනයේ තියෙන සියලුම කටයුතු අන්තර්ජාලය හරහා කරගන්න පුළුවන් කටයුතු තමයි තියෙන්නේ. ඊට අමතරව මේ ආයතනයේ ඊයේ ඒකේ සියලුම සේවකින් වගේ කැඳවලා. දැන් එතකොට මොකද්ද මේ නිරෝධායනය කියන ක්‍රියාවලියේ අරමුණ? මොකද්ද සංචරණ සීමා කියන ක්‍රියාවලියේ අරමුණ? මොකද්ද 7 වෙනිදා වෙනකල් අපි මේ සංචරණ සීමා පවත්වාගෙන ගිහිල්ලා බලාපොරොත්තු වෙන්නේ? ඉතින් මේක ලොකු අභියෝගයක් වෙනවා. දැන් කවුරු හරි අපි දන්නවා මේ දවස්වල ඉමේජ් ආයතන වලට ප්‍රශ්න තියෙනවා. අපි දන්නවා ආර්ථික ප්‍රශ්න තියෙනවා. සමහර ආයතන ලෝන් උඩ දුවන්නේ. එතකොට බැංකු වලින් ණය ලබාගෙන දුවනවා. නිෂ්පාදනය කරන්න විදිහක් නැහැ. සමහර ආයතන තියෙනවා පවත්වාගෙන යන්න විදිහක් නැහැ. ඉතින් ඒවට තියෙනවා. දැන් ඒ ආයතන උත්සාහ කරනවා මේ දවස් 6 වැඩ කරන්න. මේ වගේ උත්සාහ කරොත් මොකද වෙන්නේ? දවස් 6 නෙමේ තව මාස ගානකට වැහිලා යන්න පුළුවන්. හැබැයි මේ දවස් 6 අපි ඉවසගෙන හිටියොත් අපිට ඉස්සරහදී මේවා විවෘත කරලා වැඩ කරන්න පුළුවන්. ඒක නිසා මේ වෙලාවේදී මේ ආයතන ප්‍රධානීන්ගේ වගකීම සමහර අයට මුළු නන් ටික ඔක්කොම ගාලා හැඳුනුම්පත් අංක ටික ඔක්කොම දාලා ඒකේ ඉන්න අයගේ පඩිපතෙන් තමයි අර පඩි ගෙවන පේරෝල් එක තියෙනවනේ. ඒකේ සමහර අය ඇවිල්ලත් නැහැ මාස ගානකින්. පේරෝල් එකේ ටික ඔක්කොම නන් ටික ගාලා සමහර ආයතන ප්‍රධානීන් අස්සම් කරලා මෙයාගේ සේවය අත්‍යවශ්‍යයි කියලා. ඉතින් එහෙම නැතුව මේ වෙලාවේ වගකීමක් ඇතුව ආයතන ප්‍රධානීන් කටයුතු කිරීම අවශ්‍ය වෙනවා. දැන් ඇත්තටම අපි හොයලා බලලා එවැනි ආයතන ප්‍රධානීන්ට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ සංචලන සීමා බලාත්මක කාර්යයේදී මේ නීති බලාත්මක කරලා තිබෙන්නේ රටේ පවතින කොවිඩ් වසංගතයේ මැඩ පැවැත්වීමට නිරන්තරයෙන් කියන කාරණයක් තමයි අදාළ අංශය සඳහා නිසි පියවර ගන්නා විට රටේ මහජනතාවගෙන් ඊට අවශ්‍ය උපරිම දායකත්වය මේ මොහොතේදී ලාංකීයන් වශයෙන් අවැසි මොහොතක්. ඉතින් හැබැයි මේ දින කිහිපය පුරාවටම අපි මේ වාහන තදබදය පිළිබඳව අවධානය යොමු කළොත් එවන් සහයෝගයක් රටේ ජනතාව ලබා දෙනවාද කියන කාරණය පිළිබඳව අපිට තිබෙන්නේ ගැටලුවක්. දැන් නියෝජ්‍ය පොලිස්පතිතුමනි අපිට හැකියාව තිබෙනවා දර්ශන වෙත යොමු වෙන ගමන්ම මේ කතාබහ ඉදිරියට කරගෙන යන්නට. මේ දැන් ස්ටිකර් ඇලවීමේ ක්‍රියාවලිය අද ආරම්භ වුණා කියන කාරණය ඔබතුමා කිව්වා. මම කැමතියි පිළිබඳව තවත් පුළුල් හැඳින්වීමක් ලබා ගන්න කොහොමද මේ ස්ටිකර් ඇලවීම සිදුවන්නේ සහ ඉන් අනතුරුව උන්ට වෙනම මන්තිරුවක් ලබා දීමක් ක්‍රියාත්මක වෙනවාද කියන කරුණු කාරණා පිළිබඳව මම කැමතියි අවධානය යොමු කරන්න. ඕනේ වෙනම මන්තිරුවක් නම් ලබා දීම සිදුවන්නේ නැහැ. දැන් අපි කරන්නේ අපි හිතමු දැන් ගම්පහ පැත්තෙන් එනවා වාහනයක්. ඒ පැත්තේ එක ස්ථානයකදී දැන් ඈත නුවර ඉඳලා එන වාහනයක් කියන්නකො අත්‍යවශ්‍ය සේවාව. ඒතර ගම්පහදී රෝඩ් බ්ලොක් එකේදී අපි ඒක පරීක්ෂා කරනවා. හැඳුනුම්පත පරීක්ෂා කරනවා. මේ ලේඛනයේ පරීක්ෂා කරනවා. අතර මෙයා අත්‍යවශ්‍ය සේවයක් කෙනෙක්. අපිට සැකයක් තිබුණොත් කෝල් එකක් දීලාත් බලනවා. බලලා අපි ස්ටිකර් එකක් ඒකේ ගහනවා. ඒක අදට විතරයි වළංගු. එතකොට ඊට පස්සේ එයාට කඩවත කිරිබත්ගොඩ ඒ ඉස්සරහා තියෙන රෝඩ් බ්ලොක් වලින් ඒ ස්ටිකර් එක දැක්කාම එන්න දෙනවා. ඊළඟට අපි ගත්තොත් දැන් ගම්පහින් පස්සේ මැදින් දාන වාහන තියෙනවා ඊට ඉස්සරහ ඉඹුල්ගොඩ කඩවත. එතකොට ඒ වාහන කිරිබත්ගොඩ හරියදී චෙක් වෙනවා. ආයිත් ස්ටිකර් එක ගන්නවා එන්න පුළුවන්. ඒතර කිරිබත්ගොඩත් පහුවෙලා මැදින් තියෙන වාහන තියෙනවනේ කැලණිය පැත්තෙන් එන ඒවා ඒ ඔක්කොම පෑලියකොටදී චෙක් කරනවා. මම උදාහරණයක් කිව්වා. ඒකෙත් ස්ටිකර් එක ගන්නවා. මේ ස්ටිකර් එකේ කලර් එකේ ඒ වගේ මේකේ හැඩරුව අපි දවසින් දවසට ඉතිරි දවස් වලට වෙනස් කරනවා. අද තියෙන එකේ හෙට ගහගෙන ඉන්න බෑ. අද ස්ටිකර් එකක් ගැහුවයි කියලා ඒක එතනින් ඉවරයි. ඒ ආකාරයට තමයි අපි කටයුතු කරන්නේ. මේ කටයුතු කරලා බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම තමන්ගේ සේවය අත්‍යවශ්‍ය සේවයක් බවට පත් වෙලා තියෙන අයට ඉක්මනින් එන්න සලසන්න. ඒ වගේම බොරුවට අත්‍යවශ්‍ය සේවය කියලා පාර්ට බහින අය ආපහු හරවලා යවන්න නවත්තන්න ඒගොල්ලෝ නීතිය ඉදිරියට ගේන්නේ. මේක තමයි අපේ අරමුණ. දැන් මේ අත්‍යවශ්‍ය සේවාවන් කියලා මේ බෙද්දී බොහෝ දෙනෙකු ඔය කියන ආකාරයට ඔවුන්ගේ ආයතන ප්‍රධානගින්නින් ලිපි රැගෙන මාර්ගයට යොමු වෙනවන් රැකියාස්ථානයට යන්න මේ ගැටලුව නිර්මාණය වී තිබෙන නියෝජ්‍ය පොලිස්පතිතුමනි මේ සංචරණ සීමා බලාත්මක කාලයේදී
මේවා තමයි අත්‍යවශ්‍ය සේවා මේවා පමණයි ක්‍රියාත්මක විය යුත්තේ කියන කාරණය පිළිබඳව ජනතාව දැනුවත් නැති නිසා. නෑ අපි ඊටාම පැහැදිලිව කියලා තියෙනවා රටේ ජනතාවට මොනවද අත්‍යවශ්‍ය සේවා. දැන් අපි උදාහරණයක් හැටියට ගත්තොත් සෞඛ්‍ය සේවය අත්‍යවශ්‍යයිනේ. ආරක්ෂක සේවා අත්‍යවශ්‍යයිනේ. මාධ්‍ය අත්‍යවශ්‍යයිනේ. ජලය, විදුලිය, ඉන්ධන අත්‍යවශ්‍යයිනේ. sannivedana සේවා, ටෙලිකොම් ඇතුළු අනිකුත් මොබයිල් ජාල අත්‍යවශ්‍යයිනේ. එතකොට ආහාර නිෂ්පාදනය වෙන්න ඕනනේ. ඖෂධ නිෂ්පාදනය වෙන්න ඕනනේ. වරාය ගුවන්තොටුපළ දුවන්න ඕනේ. එතකොට ඒක සම්බන්ධව තියෙන ගුවන් සේවා සමාගම්. එතකොට කස්ටම් එක, රේගුව. එතකොට ආගමන විගමන දෙපාර්තමේන්තුව. එතකොට ඒ වගේ දේවල් තියෙන්න ඕනේ. ඉතින් කෘෂිකාර්මික නිෂ්පාදන මේවනේ අත්‍යවශ්‍ය දේවල් ආර්ථික මධ්‍යස්ථාන අරින්න ඕනනේ. ඉතින් මේවා අපි තාම පැහැදිලිව කියලා තියෙනවා. ඒ ඇරෙන්න වෙන කාටවත් අරින්න බෑ. ඒ ආයතන ඒවා වහලා තියන්න ඕනේ. ඉතින් ඒක තමයි මේකේ අරමුණ. ප්‍රශ්නේ වෙලා තියෙන්නේ 100ට එක්කෙනෙක් දෙන්නෙක් වගේ ලිපි ශීර්ෂ පවා වැරදි විදියට නිර්මාණය කරලා මේ ලියුම් හදා ගන්නවා. 11%ක් විතර කරන්නේ හේතුවක් නැතුව සේවයට කැඳවනවා. ඒ කියන්නේ යාගේ සේවය අවශ්‍යම නැහැ. නමුත් කැඳෙව්වට එයා සේවයට එන්නේ නැහැ. එයා ඊට පස්සේ හිමේ රවුම් ගන්නවා. තවත් 10%ක් විතර කට්ටිය ඒගොල්ලන්ගේ සේවය අවශ්‍යයි. හැබැයි එදා අවශ්‍ය නැහැ. හෙටට තමයි එයා ඕනේ. අනිද්දාට එයා වෙන එක්කෙනෙක්. එතකොට ඒගොල්ලන්ට ලියුම් දීලා තියෙනවා මේ මුළු දින කාලයම ආවරණය වන පරිදි. මෙන්න මේක තමයි මේකේ ප්‍රතිඵලය. මේකෙන් තමයි ප්‍රශ්න මතුවලා තියෙන්නේ. දැන් මේ අත්‍යවශ්‍ය සේවා සඳහා එතන ප්‍රධානකෙනි ලිපි ලබා ගැනීමේදී අපිට මේ මහජනතාවගෙන් එල්ල වෙන කාරණාවක් තමයි චෝදනාවක් තමයි මේ ලිපියේ වාහන අංකය ඇතුළත් විය යුතුයි කියන කාරණය පිළිබඳව එක් ස්ථානයකින් අපින් විමසනවා. ඉන් අනතුරුව තවත් මොහොතක අපෙන් විමසන කාරණයක් තමයි පොලිස් නිලධාරීන් විසින් මේ ලිපිය ආරම්භක වන්නේ එක් දිනකට පමණයි නැවත එනකොට අලුත් ලිපියක් රැගෙන එන්න ඕනේ කියන කාරණේ. මම කැමතියි මේ ගැටලු निराකරණය කරගන්නට කොහොමද මේක වෙන්නේ කියන කාරණේ. මට ඊට මත්මෙන් පොඩි අවස්ථාවක් දෙන්න අපි විශේෂ පොතක් සඳහා අවධානය යොමු කිරීමට සූදානම් වෙනවා. ඉන් අනතුරු අපි සූදානම් ජාතික මෙහෙවරත් සමග සම්මත බව. විරාමයෙන් අනතුරු ඔබ නැවතත් ජාතික මෙහෙවරත් සමගින් අද අපේ ආරාධිතයා පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ සංචරණ සීමා බලාපොරොත්තු කාලයේදී දැඩි රථ වාහන තදබදයක් අපට දක්නට ලැබෙන්නේ කියන කාරණය සහ සංචරණ සීමා බලාපොරොත්තු කාලය තුල මහජනතාවගේ හැසිරීම පිළිබඳවයි අද ජාතික මෙහෙයුම තුලින් අපි කතා බහ කරන්නේ. විරාමයට පෙර මා ඔබගෙන් ප්‍රශ්න කරන්නේ නියෝජ්‍ය පොලිස්පතිතුමනි මේ අවසර ලිපියක ආයතන ප්‍රධාන විසින් ලබා දෙන කරුණු කාරණාවල අන්තර්ගතය පිළිබඳ විවිධ ස්ථානවලදී ගැටලුකාරී තත්ත්වයන් පැන නැගුණා. නිශ්චිත වශයෙන් මොනවද ඇතුළත් වී යුත්තේ මේ ලිපියේ කියන කාරණය හොඳ දැනගන්න කැමතියි. දැන් ඇත්තටම මේ දවස ගානේ ලිපිය ඕනේ නැහැ. ඒ කාලෙට ලිපියක් තිබුණා නම් ඇති. ඒ ලිපියේ තියෙන්න ඕනේ අපි හිතමු දැන් අද නිකුත් කරනවා කියලා. අද ජූනි මාසේ 2 වෙනිදා. ජූනි මාසේ 2 වෙනිදා ජූනි මාසේ 7 වෙනිදා වෙනකල් නිකුත් කරනවා මේ ලිපිය. මොහු පැමිණිය යුත්තේ ජූනි 3, ජූනි 5, ජූනි 6. එහෙම නැත්නම් මොහු පැමිණිය යුත්තේ ජූනි 2, ජූනි 3, ජූනි 4, ජූනි 5 මේ දින. මොහුගේ හැඳුනුම්පත් අංකය මෙන්න මේකයි. මෙයා අපේ ආයතනයේ සේවය කරන අහවල් ලිපිනේ පදිංචි අහවල. ඒ හොඳටම ඇති අපිට. එතකොට ඒක දවස් ගාන නිකුත් කරන්න අවශ්‍ය නැහැ. ඒක නිකුත් කරාට කම නැහැ. හැබැයි එකම දේ තියෙන්නේ යම් සේවකයෙක් තමුන්ගේ ආයතනයට අයත් වූ පමණින් ඔහුගේ සේවය හැමදාටම අවශ්‍ය නැහැ. එතකොට ඒ එන කට්ටියගේ විතරක් නම් දාලා දවසින් දවස ලිපියක් තියෙනවා නම් වඩා හොඳයි. නැත්තම් මේ සේවකයා කැඳවලා තියෙන්නේ මේ දිනේ විතරයි. හැබැයි ඒ අතරතුර හදිස්සිය කැඳවන්න පුළුවන්. ඒ හදිස්සිය කැඳවපු අවස්ථාවක අපිට එයාට Viber නැත්තම් imo නැත්තම් WhatsApp මාර්ගයෙන් මේ පණිවිඩයක් ඉලෙක්ට්‍රොනික මාධ්‍යයෙන් යවුවත් ඒක ප්‍රමාණවත් වෙනවා. ඒකම දේ තමයි මේ ලිපිය අර හැඳුනුම්පත් අංකයයි යාගේ පුද්ගලික ලිපිණයයි ඒ ටික තියෙන්න ඕනේ. යාගේ නම තියෙන්න ඕනේ. යා ඒ ආයතන සේවයක් කියලා තියෙන්න ඕනේ. ඒ වගේම සේවකයෙක් කියලා තියෙන්න ඕනේ. ඒ වගේම ඒ එන්න කියලා තියෙන දින ගාන තියෙන්න ඕනේ. මේක ඒ ආයතනයේ ලිපි ශීර්ෂයක තිබීම වඩාත් වැදගත් වෙනවා. ඒ වගේම අත්සන් කරාට පස්සේ අත්සන් කරන එක්කෙනාගේ දුරකථන අංකය දාලා තියෙන්න ඕනේ. තනතුරත් එක්ක මම විධායක අධ්‍යක්ෂ, මම කළමනාකරු, මම නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී මොකක් හරි. එතකොට ඒ වගේ අවස්ථාවකදී අපිට පුළුවන් කෝල් එකක් දීලා අහන්න ඔය අහවල් කම්පැනිද මේ ඔයාගේ සේවකයෙක්ද ඇත්තද මෙයා කියන්නේ කියලා දැනගන්න. අන්න ඒ ටික තිබුණාම ඇති. මෙතන බලාපොරොත්තු වෙන්නේ මේ ලොකු ඉන්ක්වයරි එකක් කරන්න නෙමෙයි. ඇත්තටම මෙයා වැඩට එනවද නැද්ද? එච්චරයි.
මේ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා දැන් අපි කියමු ඇත්ත වශයෙන්ම සෞඛ්‍ය සේවකීන් මාධ්‍යවේදීන් මේ අය අත්‍යවශ්‍ය සේවාවන් කාණ්ඩයට ගැනෙන බානේ ඔවුන්ට ඔවුන්ගේ සේවා හැඳුනුම්පත හැර කියන සේවා හැඳුනුම්පතත් සමග මේ ලිපිය අනිවාර්යයිද මේ මොහොතේදී නියෝජ්‍ය පොලිස්පතිතුමා කාටද මේ අත්‍යවශ්‍ය සේවාවන්ට යොමු වන්නට? ඔව් අත්‍යවශ්‍ය සේවාවල යොමු වෙන අයට අනිවාර්යයෙන්ම මේ ලිපිය තියෙන්න ඕනේ. හැඳුනුම්පත සහ දෙක. හැඳුනුම්පත සහ ලිපිය තියෙන්න ඕනේ. එහෙම නැත්නම් එයාට ගමන් කරන්න බෑ. හැබැයි එකම දේ තමයි එක තැනකින් ගමන් කරලා ඊට පස්සේ ඒ අයට අපි වෙනත් ආකාරයකට ඒ ස්ටිකර් එක ගන්නවා. ඒ වගේම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ දැන් මේ තැපැල් දෙපාර්තමේන්තුව වගේ ආයතන සංනිවේදනයට බර ආයතනයක්. ඒතකොට තැපැල් දෙපාර්තමේන්තුව උනත් දැන් මේ සේවකයෝ කැඳවලා ඒ කටයුතු කරගෙන යනවා. ඒගොල්ලන්ටත් අපි මේ මාර්ගයේ ගමන් කරන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. දැන් මේ කාරණේදී ඔබතුමා කිව්වා මේ අවසර ලිපි ලබා දෙන ආයතන ප්‍රධානීන්ට එරෙහිව නීතිමය කටයුතු කරන්නට මේ වෙද්දී මේ සූදානම් වෙනවා කියන කාරණේ මේ ගැටලුව निराකරණය කරන්නට නියෝජ්‍ය පොලිස්පතිතුමනි ඔය කියන ආයතන ප්‍රධානීන්ට නඩු පැවරීමෙන් හෝ විතරක් අපිට කරන්නට පුළුවන්. අනිවාර්යයෙන්ම මේ නඩු පැවරීමෙන් කරන්න බැරි වුණත් මේ ආයතන ප්‍රධානීන් අපි නඩු පවරනවා. ප්‍රධානීන් තමුන්ගේ ජොබ් එක හරියට කරොත් මේ ප්‍රශ්නේ නැහැ. දැන් අපි ගත්තොත් එහෙම අපි දන්නවා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අවශ්‍ය ප්‍රමාණය අපිට කියන්න බෑනේ ඒගොල්ලන්ගේ ප්‍රශ්න, ලෙඩ්ඩුන්ගේ ප්‍රශ්න, පිරිසිදු කිරීම ප්‍රශ්න, බේත් ගේන ප්‍රශ්න තියෙනවා. මොකද සමහර ආයතන තියෙනවා ඒ ආයතනයේ අත්‍යවශ්‍ය සේවා බව ඇත්ත. හැබැයි අත්‍යවශ්‍ය වුණාට ඒ ආයතනයේ තියෙන ඔක්කොම කට්ටිය කැඳවන්න අවශ්‍ය නැහැ. ඉතින් ඒ වගේ වෙලාවට ඒ ආයතන ප්‍රධානියාගේ වගකීම හරියට ඉෂ්ට කරනවා නම් අපිට මේ එන සෙනගෙන් තව භාගයට භාගයක් අඩු කරගන්න පුළුවන්. ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒවා ඒ ආයතන ප්‍රධානියෝ ස්ට්‍රැටජිකලි නැත්නම් උපක්‍රමශීලීව ඒවා ක්‍රියාත්මක කිරීමට වග බලා ගන්න අවශ්‍යයි. දැන් දෛනිකව නිරෝධායන නීතින් කඩ කරන්නන් අත්අඩංගුවට ගන්න බව ඔබ නිල වශයෙන් නිවේදනය කරන දැන් ඊයේ ගත්තොත් 1038ක් පෙරේදා දිනේදී 16 සීමාව ඉක්මවා ගියා. මේ නේද මේ නිරෝධායන රීතීන් කඩ කරන්නන් වාර්තා වීම මෙපමණ අගයක් ඉහළ යන්නේ රටේ ජනතාව මේ නීතිවලට ඇහුම්කන් දෙන්න මේ නීතිවලට අනුගතව ක්‍රියා කිරීමේ යම්කිසි වූ අඩුවක් දක්නට ලැබෙනවද නියෝජ්‍ය පොලිස්පතිතුමා? අනිවාර්යයෙන්ම. දැන් මේ ඔබ දැන් තව එකක් තමයි මතක තියාගන්න ඕනේ ඔබ කිව්වා මිස් දැන් අද අල්ලලා තියෙනවා 1038ක්. දැන් මේ 1038 අල්ලුවාට ඔයා හිතනවද මේ ඊයේ පාරවල් වල නිරෝධායන රීතිය උල්ලංඝනය කරමින් ගියේ 1038යි කියලා? ඔය සංඛ්‍යාව තව 10000කින් වැඩි වෙන්න පුළුවන්. ඔය අපිට අහුවෙච්ච ගාන පාරේ බීමත්වරිය දුරන් ගිය අවුරුද්දේ 50000ක් අත්අඩංගුවට කරගෙන කියනකොට ඔබ හිතනවද පාරේ ගිහිල්ලා තියෙන්නේ බීපු කට්ටිය 50000යි කියලා? නැහැ. ලක්ෂ 50ක් විතර ගිහිල්ලාදී ඔය අපිට අහුවෙච්ච ගාන. ඒ වගේ තමයි මේ අපිට අහුවෙච්ච ගාන 1038යි. අනන්ත අප්‍රමාණ නිරෝධායන රීතිය සංචාර රීති උල්ලංඝනය කරලා කටයුතු කරන්න ඇති. ඒ කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ තත්ත්වය නැති වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ සංඛ්‍යාව වැඩි වෙලා තියෙන්නේ මේ සංඛ්‍යාව 10 සීමාව ඉක්මවලා ගිහිල්ලා තියෙන්නේ අපි වැඩිපුර අත්අඩංගුවට ගැනීම කරන හින්දා. හැබැයි අපි අත්අඩංගුවට ගැනීම කළා කියලාම ඔබ කිව්වා වගේ මේක පාලනය කරන්න බෑ. මිනිස්සුන්ගේ හදවතින් මිනිස්සුන්ගේ කැපවීමෙන් චේතනාන්විතව අපි අපේ රටේ පුරවැසියෝ හැටියට කොවිඩ් මර්ධනය කරන්න දායක වෙනවා කියන හැඟීමෙන් යුතුව කටයුතු කරේ නැත්තම් අපිට මේක යථාර්ථයක් බවට පත් වෙන්නේ නැහැ. දැන් මේ සංචලන සීමා බලාත්මක කාලයේදී විවිධ කරුණු කාරණා හේතුවෙන් වැඩි වශයෙන් කතාබහට ලක් වූ කාරණාවක් තමයි මේවා හැමදෙනාටම එක වගේ ක්‍රියාත්මකද මේ සංචලන සීමා හැමදෙනාටම එක වගේ නීතිය ක්‍රියාත්මක වෙනවාද කියන කාරණය දැන් පසුගිය දිනක අපිට වාර්තා වුණා රාත්‍රියේදී කොළඹ තරුපහේ හෝටලයක රාත්‍රී උපන්දින සාදයක් පවත්වීම සම්බන්ධයෙන් සමාජ ජාලාවල මේකේ ඡායාරූප වීඩියෝ හුවමාරු වුණා. ඒත් සමග එල්ල වුණු චෝදනාව තමයි මොවුන්ව අත්අඩංගුවට ගන්නේ නැද්ද? සාමාන්‍ය ජනතාව විතරද නීතිය ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණේ. කෙසේ වෙතත් ඊට පහුවෙනදම ඊට අදාළ ප්‍රවීණ මෝස්තර නිරූපණ ශිල්පිනියක් වගේම රූපලාවන්‍ය ශිල්පිනියක් අත්අඩංගුවට අරගෙන අප මත මුදා හැරියා. දැන් මේ කියන කාරණා පිළිබඳව අවධානය යොමු කළොත් නියෝජ්‍ය පොලිස්පතිතුමනි දැන් මේ සංචලන සීමා කාලයේදී අපි දන්නවා මාස්ක් එකක් නැතුව ගියොත් අත්අඩංගුවට ගත්තා. ඒක අපි දැක්කා. මේ වටපිටාව කොහොමද මේ තරුපහේ හෝටලයක මේ වගේ 30ක් 40ක් එක්ක සාදයක් පවත්වන්නට කොහොමද කටයුතු සූදානම් වන්නේ? මේක රටේ පොදු මහ ජනතාවට ගැටලුවක්. ඔව් දැන් මෙහෙමනේ තරුපහේ හෝටල් වල සාද තියෙනවා, පාටි තියෙනවා. ඒවැ තමයි පාටි තියෙන්නේ, සාද තියෙන්නේ. ඒක අපිට කතාවක් නෑ. හැබැයි මේ දවස්වල සාද පාටි තහනම් කරලා තියෙනවා.
එතකොට සාමාන්‍යයෙන් අපි විශ්වාස කරන්නේ මේ තරුපයේ හෝටලයක් වුණාම ඒ හෝටල් වල අය මේ සාමාන්‍ය ගෙස්ට් හවුස් එකකට වඩා වෙනස්නේ. රටේ තරුපයේ හෝටලයක් ඒ වගේම පිළිගත් කම්පැනියක් යටතේ සමාගමක් යටතේ මේක දුවන්නේ. එතකොට ඒගොල්ලන්ට වගකීමක් තියෙනවා. ඉතින් අපි කීයටවත් මේ රටේ ජාතික ආරක්ෂාවට බුද්ධ්‍යංශ යොදවලා තියෙනවා. කසිප් පොහොරු මංකොල්ලකාරයෝ වල්ලන්න බුද්ධ්‍යංශ යොදවලා තියෙනවා. අපි තරුපයේ හෝටල් ගාවට බුද්ධ්‍යංශ යොදවන්නේ නැහැනේ සාමාන්‍යයෙන්. ඇත්තටම ඉතින් අපි විශ්වාස කරනවා මේ මිනිස්සු මේකට ඉඩ දෙන්නේ නැති වෙයි කියලා. ඉතින් දැන් එහෙම නැතුව මේ ආකාරයට ඔවුන් ඒකේ යම්කිසි කොටසක් වෙන් කරගෙන ඊට පස්සේ මෙහෙම කරන්න දීපු එකේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. ඉතින් මේක ඊටාම කනගාටුදායක තත්ත්වයක්. මොකද අපි 100%ක්ම විශ්වාස කරමින් හිටියා මේ විශාල ප්‍රමාණයේ හෝටල්, තරු පන්තියේ හෝටල් වල කළමනාකරුවන් මේ නිරෝධායන ක්‍රියාවලියට අනුගතව අනුචිතව කටයුතු කරයි කියලා. නමුත් එහෙම වෙච්ච නැති එකේ ඊටමත් අවාසනාවන්ත ප්‍රතිඵලයකට තමයි අපි මුහුණ දුන්නේ. ඉතින් මේක ඊටම අවාසනාවන්ත තත්වයක්. ඒ හෝටලෙන් ඒ ගැන අඩුම ගානේ ඒගොල්ලෝ කාමරයක් කුලියට දුන්නා නැත්නම් අපාර්ට්මන්ට් එකක් කුලියට දුන්නේ ඒක ඇත්ත. නමුත් මේ වගේ දෙයක් පැවැත්වෙනකොට අපිට කිව්වනම් පණිවිඩයක් හැටියට වෙන පාර්ශවයකින් එන්නේ ඉස්සෙල්ලා අපිට මේක මේ නවත්ත ගන්න තිබුණා. ඒ වෙලාවෙම අත්අඩංගුවට ගන්න. නමුත් පොලිසියට පණිවිඩය එනකොට කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා කිව්ව විදිහට ප්‍රමාද වෙලා වැඩි. ඉතින් ඊට පස්සේ කොහොම හරි අපි පෙරේදා දෙන්නෙක් අත්අඩංගුවට ගත්තා. ඊයේ තව 6 දෙනෙක් අත්අඩංගුවට අරගෙන අද උසාවි දානවා. තවත් 12ක් විතර පිරිසක් අඳුරගෙන තියෙනවා. මේ අය සම්බන්ධයෙන් අපි ඉදිරියේදී නඩු පැවරීමටත් අත්අඩංගුවට ගැනීමටත් කටයුතු කරනවා. ඉතින් එකම ප්‍රශ්නේ තියෙන්නේ මේ තම තමුන්ගේ වගකීම දැන් මේක රජයටම දාලා රාජ්‍යාංශයටම දාලා පොලිසියටම දාලා හමුදාවටම දාලා සෞඛ්‍යාංශ වලටම දාන්නේ නැතුව තම තමන්ගේ වගකීම ගැන තම තමන් තේරුම් අරගෙන කටයුතු කරනවා නම් මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒ හෝටලේ විතරක් නෙමෙයි මේ අනිත් හෝටල් වල අයටත් මම මේ කියන්නේ 6 වෙනිදා වෙනකල් ඉවසගෙන ඉන්න. 6 වෙනිදාන් පස්සෙත් පාටි දාන්න එපා කිව්වොත් පාටි නොදා ඉන්න පුළුවන්. ඒ වගේ ඒ වගේ වට ඉඩ දෙන්න එපා. ඒක නිසා එහෙම ඒ කළමනාකරුවෝ සුපරීක්ෂකයෝ මේ ගැන අවධානය යොමු කරලා කටයුතු කරන්න. මේක තමයි අපිට කියන්නේ. මේ කාරණය තම නැනපමණින් දැනගත යුතු කාරණයක්. ඒ නිසාම මේ හැමදෙනාගේම සහයෝගය මේට ලබා දීම ඉතාමත් අවශ්‍යම මොහොතක මේ රට මේ මොහොතේ පවතින්නේ වසංගත උදුරින්. දැන් ওই කාරණාවේදීම ওই මාතෘකාව හා සමදේව මම කතා කරන්න කැමති නියෝජ්‍ය පොලිස්පතිතුමනි. දැන් ඉක්මනින්ම මොවුන්ව අත්අඩංගුවට අරගෙන මේ අපමත මුදා හැරීම පිළිබඳවත් රටේ කතාබහක් ඇති වුණා. මේ නිරෝධායන රීතීන් බලාත්මක නැද්ද? මොවුන් අත්අඩංගුවට ගත්තා නම් මොවුන්ව නිරෝධායනය කරන්න ඕන නැද්ද? මොවුන්ව මුදා හරින්න කලින් මේ කරුණු කාරණා පිළිබඳව සමාජ මාධ්‍ය තුල පොදු මහ ජනතාව වශයෙන් සහ අපිටත් දුරකථන ඇමතුම් ලබා දීලා විමසුවා මේ නීතියේ යම්කිසි වූ ලිහිල්වීමක් මොවුන්ට ලබා දුන්නාද කියන කාරණේ. මම මේ ප්‍රශ්නය පෙරලා ඔබතුමාට යොමු කරනවා. එහෙම දෙයක් වුණා. ඔව් ඇත්තටම සාමාන්‍යයෙන් මේ කොවිඩ් වලට අත්අඩංගුවට ගන්න අය සාමාන්‍යයෙන් අපි උසාවියට ඉදිරිපත් කරන්නේ නැහැ. පොලිසියෙන් අප ලබා දෙනවා. සමහර අවස්ථාවලදී එතනින්ම අප ලබා දෙනවා. සමහර අය පොලිසියට ඉදිරිපත් කරනවා වරදවල් තව වරදවල් සංයුක්ත වෙනකොට. වාහනෙත් අධිකාරියට දානවා අධිකරණයෙන් අප දෙනවා. සමහර අය එහෙමත් නැතුව රක්ෂිත බන්ධනාගාර ගත කරනවා. දැන් ඇත්තටම මේකේ මේ මුලින්ම අත්අඩංගුවට ගත්ත කාන්තාව සහ ඒ පුද්ගලයා අධිකරණය වෙත ඉදිරිපත් කළා. ඒ අධිකරණය වෙත ඉදිරිපත් කරන බී වාර්තාවේ අපි සඳහන් කළා මේගොල්ලෝ රිමාන්ඩ් බාරයට පත් කරන්න ඒ වගේම නිරෝධායන ක්‍රියාවලියට යොමු කරන්න කියලා. ඒ වගේම උපපොලිස් පරීක්ෂකවරයෙක් මේ සඳහා පෙනී හිටියා. මේ අවස්ථාවේදී ගරු අධිකරණය විසින් තීරණයක් ලබලා දීලා තියෙනවා එයාට අප දෙන්න කියලා. ඉතින් අපිට අධිකරණයෙන් දෙන තීරණයකට එරෙහිව කටයුතු කරන්න බෑ. අධිකරණ තීරණයට පොලිස් ප්‍රධානියට අපි ගෞරව කරනවා. ඉතින් එතකොට අධිකරණයෙන් කරුණු ඉදිරිපත් කළා අපි රිමාන්ඩ් කරන්න කියලා. අධිකරණයේ විත්ති පාර්ශවයේත් කරුණු වලට අහුම්කම් දුන්නා. ඒ සියල්ල අහුම්කම් දීලා අවසානයේදී අධිකරණ තීරණයක් ගත්තා මේක අපදිය යුතු හෝ අපදිය හැකි වරදක් කියලා. ඉතින් යනුව අධිකරණයෙන් අප ලබා දීලා තියෙනවා. එතකොට පොලිසිය මේ වෙලාවේ කිසිම අවස්ථාවක මේ ඩබල් ස්ටෑන්ඩඩ් ප්‍රොසීඩර් එකක් නැත්නම් මේ දෙපැත්තකට දෙවිදියකට සලකන ප්‍රොසීඩර් එකක් අනුගමනය කරේ නැහැ. ඒ කවුරු හරි කියනවා ඒක සම්පූර්ණයෙන් වැරදි. ඒ බී වාර්තාවේ පිටපත් පවා මම මාධ්‍ය ඉස්සරහා පෙන්නලා තියෙනවා. එතකොට ඒ නිසා කිසිම ආකාරයකින් පොලිසිය මෙහිදී අපිට අවශ්‍ය වුණේ නැහැ කාටවත් එක විදියකටත් තවත් අය තවත් විදියකට සලකන්න. අපිට අවශ්‍ය වුණේ ඔවුන් රිමාන්ඩ් කරන්න. නමුත් ඉතින් අධිකරණ නියෝගයට අපි ගරු කරමින් කටයුතු කරනවා. ඒක නිසා ඔය සමහර අය අතර මතයක් ඇති වෙලා තියෙනවා මේ ගැන. දැන් ඇත්තටම අපි ලොකු මිනිස්සු අත්අඩංගුවට ගත්ත හැම කෙනෙක්ම අධිකරණයට ඉදිරිපත් කරා. ඇත්තටම එහෙම ඉදිරිපත් කිරීමේ නෛතික අවශ්‍යතාවයක් අවශ්‍යම නැහැ.
එය අපදිය හැකි වරදක් හැටියට තමයි සලකන්නේ. දෙවෙනි එක තමයි මේ දිනවල නීතිපතිතුමා විසින් චක්‍රලේඛනයක් නිකුත් කරලා තියෙනවා මේ ප්‍රිසන් ඕවර් ක්‍රවුඩින් නැත්නම් බන්ධනාගාර තදබදය අඩු කරන්න. එහිදීත් සඳහන් කරලා තියෙන්නේ මේ අවුරුද්දකට හෝ ඊට අඩු කාලයකට අපදෙන්න පුළුවන් වැරදි. ඒ කියන්නේ දඬුවම් වලින් අවුරුද්ද හෝ ඊට අඩු කාලයක් දඬුවම් කරන්න පුළුවන් වැරදි වලට ඒ අදාළ අප ලබා දෙන්න කියලා පොලිස් ස්ථාන වලින්ම. ඉතින් නමුත් එහෙම තියෙද්දිත් අපි මේ පුද්ගලයින්ව අධිකරණයට ඉදිරිපත් කරා රිමාන්ඩ් බාරයට පත් කරන්න ඉල්ලුවා. මොකද අධිකරණයේ තීරණයක් ගත්තා. ඉතින් අපි අධිකරණ තීරණයට හිස නම්බලා කටයුතු කරනවා. අධිකරණ තීරණ පිළිබඳව අපි විවාද කරන්න නැහැ. ඒවා නෛතික කරුණු කාරණා නිසා. හැබැයි සමාජයේ මේ වෙද්දී හටගෙන තිබෙන ගැටලු වලට නිශ්චිත පිළිතුරක් ලබා දීම වගකීම් යුතු මාධ්‍ය ආයතනයක් විදිහට අප සතු වගකීමක් නිසායි ඒ ප්‍රශ්නය යොමු කළේ. දැන් ඒ කරුණෙන් අපි පිටත આવොත් මේ සංචලන සීමා ඉහළ පැලැන්තියේ කඩ කරනවා ප්‍රභූවරුන් යයි හැඟවෙන පිරිස් කඩ කරනවා කියන අනෙක් කාරණයක් තමයි ආසන්නතම සිදුවීමක් කුරුණෑගල නගරාධිපතිගේ සිදුවීම. විශාල වශයෙන් එයටත් සමාජ මාධ්‍ය තුල දැඩි කතාබහක් ඇති වුණා. අපි දැක්ක එතන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ඉන්නවා. ඒ වගේම පොලිස් ස්ථානයේ පරිශ්‍රයේ අදාළ පින්කමක් පැවැත්වෙද්දී තමයි මේ කාරණය සිදුවන්නේ. ඇත්තටම දැන් පොලිස් නිලධාරියෙක් විදිහට ඔහු රටේ බලාත්මක නීතිය පිළිබඳව දැනුවත් යයි අපි සිතනවා. ඔහු දැනුවත් විය යුතුයි. එවන් වූ වපසරියක මෙවන් කාලයක ඔබ අනුමත කරනවාද ඒ සිදු කරපු කාර්යය? කිසිසේත් අනුමත කරන්නේ නැහැ. මම පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා හැටියට මම නියෝජනය කරන්නේ පොලිස්පතිතුමා. අපි කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ මේ ක්‍රියාවලිය. මේක වැරදි ක්‍රියාවක්. මේක නොවිය යුතු ක්‍රියාවක්. මෙවැනි ක්‍රියා සිදුවීම තුළින් සම්පූර්ණයෙන්ම පොලිසියේ ප්‍රතිරූපයට හානියක් වෙනවා. පොලිස් ස්ථානයක් තුල එයා පිරිතක් පැවැත්වුවා නම් ඒක හොඳ දෙයක් මේ කාලේ. නමුත් කේක් කපන්න යාම මුහුණු ආවරණ ඉවත් කර සිටීම බරපතල ක්‍රියාවක්. ඒක නිසා තමයි මේ සම්බන්ධයෙන් කණ්ඩායම් දෙකක් යොදලා විමර්ශන කරන්නේ. ඒ කණ්ඩායම් දෙකක් යොදලා විමර්ශනය කරන්නේ එකක් නිරෝධායන රීති උල්ලංඝනය කිරීමට, අනිත් එක පොලිස් විනය සංග්‍රහය උල්ලංඝනය කිරීම ගැන. ඒ අනුව ඒ අයට විරුද්ධවත් ඒ පිටස්තර පුද්ගලයින්ට රේවත් පොලිසිය පුද්ගලින්ට රේවත් මේ සම්බන්ධයෙන් කටයුතු කරනවා. දැනට ඒ සහකාර පොලිස් අධිකාරිවරයා ඒ ඡායාරූප වෙනී සිටින සහකාර පොලිස් අධිකාරිවරයා කුලියාපිටිය කොට්ටාශය වෙත මාරු කරලා තියෙනවා. දැන් මේ ඉන් අනතුරුව තවත් කතාබහට ලක් වූ සිදුවීමක් තමයි මේ මොරටුවේ නගරාධිපතිවරයා මේ එන්නත් කරන ක්‍රියාවලියකට අනිසි බලපෑමක් එල්ල කිරීම හේතු වෙන්න ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන මේ අවස්ථාවේදී විශාල ජනකායක් ඒ උසාවි පරිශ්‍රය ආසන්නයට පැමිණ තිබෙන ආකාරය අපට දක්නට ලැබුණේ. මේ අවස්ථාවේදී පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුත් ඒ පරිශ්‍රයේ සිටියා. හැබැයි ඔවුන්ට පාලනය කර ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. එතන කාගේද වැරද්ද? නගරාධිපතිවරයා කලින් සූදානම් කරගෙන එවැනි ජනකායක් ස්ථානයට කැඳවා ගත්තාද කියන කාරණේ පිළිබඳව මම කැමතියි විමසන්න. ඔය ඉතින් ඒක නගරාධිපතිවරයාගේ වැරද්ද. ඔහු ආවා. උන් දැන් මේ වෙලාවේදී අපිට පොලිසියට බෑ. පොලිසිය හිටියේ එතන 6 දෙනෙක්. ඒතර උඩරිම. ඒතර මේ මිනිස්සු 100 ගාණක් ඉන්න තැන පොලිසිය ඔතන එක්කෙනෙක් අල්ලන්න ගියා නම් පොර කාලා ඊට පස්සේ තවත් කොවිඩ් පොකුරු ඇති වෙලා ඊට පස්සේ ඝට්ටනයක් ඇති වෙලා ලොකු ප්‍රශ්නයි. වෙන කාලෙක නම් 6 දෙනෙක් හිටියත් උඩට වෙඩි තියලා හරි මොනවා හරි කළා ඔය කට්ටිය අල්ලගන්න තිබුණා. උන් අද කාලේ එහෙම අල්ලන්න බෑනේ. අර කිට් එක අලුත් කිට් එකක් ඇඳලා අලුත් නෙමෙයි මේ ඒවට අඳින විශේෂිත ඇඳුම ඇඳලා මුහුණු ආවරණ දාලා ග්ලව්ස් දාලා ඒවා කරගෙන ඉන්න ඕනේ. ඉතින් පොලිස් ප්‍රධානි මුහුණු ආවරණ දාලා හිටියේ. ඔය 6 දෙනා අර 100 ගාණක් අල්ලන්න ගියා නම් ඔතන ලොකු ගුටු බැටයක් ගිහිල්ලා එක පැත්තකින් එහෙම සිද්ධියක් වෙනවා. අනිත් පැත්තෙන් නිරෝධායන රීති උල්ලංඝනය කරනවා. මොකද එක්කෙනෙක් ගන්නකොට ගමේ මිනිස්සු ඔක්කොම එනවනේ. ඉතින් එතකොට එහෙම කරන්න බැරි වෙනවා. ඉතින් ඒක නිසා තමයි මේ අවස්ථාවේ නොකලේ. නමුත් දැන් අපිට තොරතුරු ලැබිලා තියෙනවා. ඒ සියලු දෙනාම අපි අඳුරගෙන තියෙනවා. ඒගොල්ලන් අත්අඩංගුවට අරගෙන අධිකාරියට ඉදිරිපත් කරලා ඉදිරියේදී යට එරෙහිව නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥාපනතේ ප්‍රතිපාදනත් ඒ වගේම දන්නේ සංග්‍රහය ප්‍රතිපාදනත් යටතේ නඩු පැවරීමට කටයුතු කරනු ලබනවා. මේ ආසන්නතම සිදුවීම් වලින් නියෝජ්‍ය පොලිස්පතිතුමනි දැන් අර විශාල තරුපහේ හෝටලයක පැවති උපන්දින සාදයෙන් අනතුරුව මොරටුව නගරාධිපතිවරයා කුරුණෑගල නගරාධිපතිවරයාගේ මේ ක්‍රියාකලාප හමුවේ රටේ ජනතාවට ඔවුන්ගේ විශ්වසනීයත්වයේ යම්කිසි වූ පළදවීමක් ඇතිවනවා නේද මේ කරුණාකාරණා නිසා? මොකද වටේ පිළිගත්යයි හැඟවෙන ප්‍රභූවරුන් යයි හැඟවෙන පිරිසක් මේ ආකාරයෙන් මේ සංචලන සීමා ගණන් ගන්න නැතුව කටයුතු කරද්දී රටේ ජනතාව මේ සංචලන සීමාවට අනුගතව ක්‍රියා කළ යුතුයි යයි පැවසීම නිරන්තරයෙන් පැවසීම සුදුසුද? ඔව් ඉතින් කවුරු හරි කෙනෙක් නිරෝධායන රීතීන් සංචලන සීමාවලට එරෙහිව කටයුතු කරනවා නම් ඒක වරදක්. ඒ වගේම ඒ අය මොන තනතුරු දරුවත් රටේ තියෙන නීතියට ගරු කරලා කටයුතු කරන්න ඕනේ. හැබැයි ඉතින් ජනතාවටත් පොඩි වගකීමක් තියෙනවා.
ඒගොල්ලෝ කටයුතු නොකලා කියලා අපි කටයුතු නොකර ඉන්න බෑ. ඒ වගේ මේ විෂම සමාජයේ ඔය වගේ මිනිස්සු 10-15 දෙනෙක් ඉන්න පුළුවන්. බහුතරයක් ජනතාව අපි දන්නවා මේ නිරෝධායන රීති වලට කැමති, අනුගතව කටයුතු කරන්න කැමති. ඒක නිසා වුන් ඒ ආකාරයට කටයුතු කරන්න අවශ්‍යයි. අපි සූදානම් කතා බහ තවත් ඉදිරියට රැගෙන යන්නට කෙටි විරාමයකින් අනතුරු. විරාමයෙන් අනතුරු ඔබ නැවතත් ජාතික මෙහෙවරත් සමගින් අපේ ආරාධිතය සහ මාතෘකා පිළිබඳව ඔබ දන්නා නිසා අපි කතා බහ ඉදිරියට රැගෙන යමු. දැන් මේ සංචරණ සීමා ලබන ජූනි මාස 7 වෙනිදා අවසන් වන බා කියන කාරණය පදනම් කරගෙන තමයි තවමත් ක්‍රියාත්මක වන්නේ. එය දීර්ඝ වේද එතනින් නවතීද කියන කාරණය පිළිබඳව තවමත් නිශ්චිත පිළිතුරක් අප වෙත නැහැ. යම් කිසි හේකින් සංචරණ සීමා ලිහිල් වුණත් දැඩි නීති රීති රෙගුලාසි අනුව තමයි මේක ක්‍රියාත්මක කළ යුත්තේ. මම කැමති මේ පිළිබඳව දැනගන්න. ඔව් ඇත්තටම දැන් අපි හොඳට හිටියොත් සංචරණ සීමා ලිහිල් වෙන්න ඉඩ තියෙනවා. එතකොට ඊට අනුගතව කටයුතු කළොත් ඒත් දැන් ලිහිල් වුණා කියලා අර වෙනදා වගේම කටයුතු කරන්න බෑ. පාටි දාන්න බෑ, උත්සව පවත්වන්න බෑ, සංදර්ශන තියන්න බෑ, වොලිබෝල් ගහන්න බෑ, එතකොට ක්‍රීඩා කරන්න බෑ. ඒ වගේ දේවල් කරන්න බෑ. හැබැයි ඒ වුණත් මාස්ක් එක දාගෙන දුර තියාගෙන සාමාන්‍ය එදිනෙදා කටයුතු කරගෙන යන්න පුළුවන් වෙයි. ඒ தത്വෙට අනුගත වෙලා තමයි ඇත්තටම කටයුතු කරන්න ඕනේ. දැන් අපිට කියන්න බෑ මේ දැන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ ඊයේ පෙරේදා නිකුත් කරලා තියෙන නිර්ණායක අනුව 2023-24 වෙනකනුත් මේකේ යන්න පුළුවන්. හිටපු ගමන් වැහෙනවා, ඇරෙනවා, එයාපෝට් වැහෙනවා, ඇරෙනවා, මේකේ යන්න පුළුවන්. ඉතින් එතකොට මේ කොවිඩ් එක ජීවත් වෙන්න අපි පුරුදු වෙන්න ඕනේ කොවිඩ් හදාගන්නේ නැතුව. ඉතින් ඇත්තටම මිනිස්සුන් හරියට කටයුතු කළොත් ඒක අපිට බැරිකමක් නැහැ. ඇත්තටම දැන් ඉමේජ් බැලුවොත් එහෙම මමත් මේ ක්‍රියාවලියේ අවුරුදු දැන් එකමාරකට ආසන්න කාලයක් මේ රැඳිලා ඉන්නවා. මේ හැම තැනකටම ගමන් කරනවා. ඒතරේ හැම අවස්ථාවකදීම මම දැක්ක දෙයක් තමයි ඒවට දැන් මේ අපිත් එක්කම කටයුතු කරන බොහෝ පිරිස් අතර යම් පුද්ගලයෝ හිටියා 100%ක්ම මේ සිරිත් විරිත් අනුගමනය කළා. කවදාවත් ඒගොල්ලන්ට කොවිඩ් ඇදුනේ නැහැ. දැන් නම් වැක්සින් එක ගහලා ඉන්නේ වැක්සින් දෙකම. කවදාවත් කොවිඩ් ඇදුනේ නැහැ. ඒ වගේම මම දැක්කම මේ තැන් වලට යනකොට ඒවට අනුගතව නොවි ඉන්න අය. හැබැයි ඒගොල්ලන්ට බලනකොට ඔන්න කොවිඩ් හැදිලා එන්නේ නැහැ. සතියක් නිමාඩු දෙකක් නිමාඩු. ඉතින් මම මට සාමාන්‍ය ජනතාව අතරට ගිහිල්ලා මේ අත්දැකීම් ගන්න තරම් අවස්ථාවක් තිබුණේ නැහැ. මම මේ අපි එකිනෙකා හමු වුණ එකිනෙක මීටින් වලට යන අය දැක්කට පස්සේ දැක්ක දේ තමයි. ඉතින් ඒක නිසා මම විශ්වාස කරනවා දැඩිවම සෞඛ්‍ය අංශත් මේක පුනපුනා කියනවා මේ මුහුණු ආවරණ දාගෙන දුර තියාගෙන හවුලේ භාණ්ඩ කෝප්ප අරමේව භාවිතා කරන්නේ නැතුව වැඩට ආපුවාම තම හුදෙකලා වින්දලා කෑම කාලා මේ කටයුතු කරොතින් ඇත්තටම මේ කොවිඩ් හදාගන්න නැතුව ඉන්න පුළුවන්. ඉතින් ඒ තත්ත්වෙට මිනිස්සු පුරුදු වෙන්න ඕනේ. දැන් වැක්සින් ඔක්කොම ගහන්න තව යම්කිසි කාලයක් ගත වෙයි. තව ගොඩක් දුර යන්න අවුරුදු ගාණක් ඉන්න වෙයි. වැක්සින් ගහන්න නෙමෙයි මේ රෝගයත් එක්ක අවුරුදු ගාණක් ඉන්න වෙයි. ඉතින් ඒක නිසා අපි කොවිඩ් හදාගන්නේ නැතුව යන්න නම් මේ සෞඛ්‍ය රීති අනුගමනය කරලා කටයුතු කරන්න ඕනේ. මොකද වැක්සින් එක තැනක තියෙන්නේ සමායන්නේ. මේ කොවිඩ් වෛරසය එක තැනක තියෙන්නේ මිනිසා විසින් තමයි ඒ ගෙන යන්නේ. වෛරසය ඇවිදින්නේ නැහැ. ඇවිදින්නේ මිනිසා. එතකොට තමයි මේක ගෙනියන්නේ. මිනිසාගේ සංචාරණය අඩු වුණොත් මිනිස්සු මේවට හරියට පුරුදු වුණොත් මේ තත්ත්වය පාලනය කරගන්න පුළුවන්. දැන් මේ පොදු ප්‍රවාහන සේවාව ක්‍රියාත්මක නැති හින්දා බොහොමයක් දෙනා තමන්ගේ පෞද්ගලික වාහන වලින් ඔවුන්ගේ අත්‍යවශ්‍ය සේවාවන්ට යොමු වෙන්නට මේ මොහොතේදී කටයුතු කරන බාන ඒකටත් හේතුවක් වෙන්නට පුළුවන් මේ ඇතිවෙදින තදබදය. දැන් අපි සංචරණ සීමා ලිහිල් වුණොත් එතන ඉඳන් මේ පොදු ප්‍රවාහන සේවා පිළිබඳව අපි වැඩි වශයෙන් අවධානය යොමු කළ යුතුයි නේද නියෝජ්‍ය පොලිස්පතිතුමනි? මොකද දැන් පසුගිය වකවානුවෙත් අපි දැක්කත් ආසර ගණනට මේ මගින් ගෙන යන්න දුරස්ථභාවය මේ කියන කරුණුකාරණා පොදු ප්‍රවාහන සේවයේදී ක්‍රියාත්මක කරනවා අපි ප්‍රායෝගිකව දැක්කේ නැහැ. කොටින්ම කිව්වොත් දැන් වුණත් යම්කිසි ආයතනයකට දාලා තිබෙන බස් රථවලත් මේ ආකාරයෙන්ම කටයුතු කරන්නේ නැහැ. මේ දේ කොහොමද අපි විසඳාගත යුත්තේ? ඒක තමයි දැන් ඒවට මේ නීතිය ක්‍රියාත්මක කරලම විසඳන්න බෑ. සීට් ගන්නට තමයි යන්න කියලා තමයි කියන්නේ. ඉතින් ඇත්තටම ඒක
ඒ ආයතනවල ප්‍රධානීන්ගේ දැන් බස් රථයක් නම් බස් රථයේ අයිතිකරුගේ ඒගොල්ලන්ගේ වගකීමක් තමයි මේක. අපිට දැන් බලන්න අපේ රටේ ජනතාව අවුරුද්දට හරියට හිටියා නම් අවුරුද්දට මාසෙකට විතර ඉස්සෙල්ලා ඉඳලාම අපි කිව්වනේ සෞඛ්‍යාංශ කිව්වා, පොලිසිය කිව්වා, හමුදාව කිව්වා, වෙනත් අය කිව්වා, ඔක්කොම ටීවී වලට ඇවිල්ලා කිව්වා අවුරුද්ද ගත කරන්න කියලා. හුදේකලාව තමුන්ගේ පවුල ඇත් එක්ක. නමුත් එහෙම ගත කරේ නෑනේ. අවසාන ප්‍රතිඵලය වුණේ මොකද? රට වහන්න වුණානේ. දැන් අපි අතන දවස් දෙකක් අවුරුදු කණ්ඩ ගිහිල්ලා ඊට පස්සේ දැන් සති දෙක තුනක් තිස්සේ අපි රට වහගෙන ඉන්නවා. ඉතින් එතන දවස් දෙකේ වින්දනයේට සති තුනක් විදෝනවා. දැන් ඒ වගේ මේ හැම අවස්ථාවකදීම අපි කල්පනා කරන්න ඕනේ ජනතාව හැටියට අපි ටික කාලයක් අපේ දිනදා කටයුතු කරගන්නවද? කරලා අපි තව වැඩි කාලයක් දුක් විඳිනවද? නැත්නම් වැඩි කාලයක් අපි සැප විඳින්මින් එහෙම නැත්නම් අපේ දිනදා කටයුතු කරගන්නමින් ඉන්නවද කියන එක. ඉතින් මේ අනුව තමයි මේ තීරණය තියෙන්නේ. මේක ජනතාවගේ අතේ තියෙන තීරණයක්. ජනතාව තමයි මේවට අපකප වෙලා කටයුතු කරන්න අවශ්‍ය. දැන් මේ අපිට සමාජ මාධ්‍ය ඔස්සේ අපේ නරඹන ප්‍රේක්ෂකින් යොමු කරන කාරණාවක් තමයි මේ රථ වාහන තදබදයේදී අත්‍යවශ්‍ය සේවා සඳහා ඇත්තටම යොමු වෙන පිරිස් අපහසුතාවයට පත් වෙනවා කියන කාරණේ. දැන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සේවකයෙක් ගත්තොත් ඔවුන්ට වෙනදාට වඩා ප්‍රමාද වෙනවා මේ තියෙන තදබදයත් එක්ක ඔවුන්ගේ රැකියා ස්ථානෙට යොමු වෙන්නට. ඉතින් මේ කියන කාරණේ පිළිබඳව අපි මේ මහජනතාවගේ අවධානය යොමු වෙනවා නම් නියෝජ්‍ය පොලිස්පතිතුමනි අදත් මේ රථ වාහන තදබදයක් අපිට දක්නට ලැබෙන්න ඕනේ නැහැ. ඕන් නිවැරදිව කටයුතු කරන බා නම් ඇයි මේ මෙච්චර කියද්දි දැන් අපි නිරෝධායන නීති සංචලන සීමා කියන්නේ අපිට අලුත් දේවල් නෙවෙයි. කොවිඩ් එක්ක දැන් අවුරුදු ගාණක් අපි ජීවත් වෙලා තියෙද්දි මේවා අපිට සාමාන්‍යීකරණය වෙලා තියෙන්නේ. මේ පසුබිමකදී රටේ ජනතාව වසංගතයේ කොවිඩ් කියන කාරණය පිළිබඳව දැන් අවධානය අඩු වෙලාද ගණන් ගන්නේ නැද්ද? ඔව් ඇත්තටම මේකට එක හේතුවක් වුණා මේ මුල් කොවිඩ් රැල්ල. මුල් කොවිඩ් රැල්ලේදී අපේ මරණ 13යි වාර්තා වුණේ. ඉතාම සුළු ගානක් තමයි ආසාදිතව බවට පත් වුණේ. ඒකෙදි ජනතාව මේක ගණන් ගත්තේ නැහැ. දෙවෙනි පාරත් එහෙමයි. මේක සෞඛ්‍යාංශ රජය මැදිහත් වෙලා අතිගරු ජනාධිපතිතුමා මේක පාලනය කරා. නමුත් ඒ වගේ අවස්ථාවේදී මේක ගණන් ගත්තේ නැහැ. මිනිස්සු මේ ලෙඩේ ගණන් ගත්තේ නැති එකේ ප්‍රතිවිපාක තමයි මේ විඳවන්නේ. අද අපේ ආදරණීය සහෘදයෝ, අපේ දෙමව්පියෝ, අපේ වැඩිහිටි අය, ඒ වගේම සංකූලතා තියෙන අය, ඒ වගේම නිදන්ගත රෝග වලින් පෙළෙන අය සදාහටම අපිව දාලා මේ ලෝකෙන් සමුගන්නේ මේ අපි මේ ලෙඩේ ගණන් ගත්තේ නැති හින්දා. හැබැයි තාමත් අපිට අවස්ථාවක් තියෙනවා ඒ අපේ සහෘදයෝ අපි දාලා යන්නේක නවත්ත ගන්න. මොකද්ද? අපි මේ සංචරණ සීමාවලට අනුගත වෙලා නිරෝධායන රීතීන් වලට ගරු කරලා මුහුණු ආවරණ පැළඳලා කටයුතු කරන එක. දැන් ලබන ජූනි මාස 7 වෙනිදා දක්වා සංචරණ සීමා ක්‍රියාත්මක කාරණේ පිළිබඳ හොඳ ආකාරව දන්න බව බොහෝ තැනක කසකුසුවක් යනවා. තවත් දින 7ක් ඒ කියන්නේ ජූනි 14 වෙනිදා දක්වා සංචරණ සීමා දීර්ඝ කරන බවට අපිට පසුගිය දිනක මේ පොලිස් නිලධාරීන්ගේ නිවාඩු ජූනි 15 වෙනිදා දක්වා අත්හිටු බවට වෙන නියෝගයේ තොරතුරු ලැබුණා. එවන් සූදානමක් තියෙනවාද? නෑ අපිට තාම ඒ ගැන අපිට කියන්න බෑ. ඇත්තටම මේ වසංගත රෝග පිළිබඳ විශේෂඥයෝ මේ දත්ත උපයෝගී කරගෙන පොකුරු අණුපොකුරු නිර්මාණය කිරීම සලකලා බලලා ඒ නිර්දේශ අතිගරු ජනාධිපතිතුමාට ඉදිරිපත් කරයි. ඊට පස්සේ තමයි එවැනි තත්ත්වයක් තියෙන. නමුත් තාම අපිට ඒ ගැන ප්‍රෙඩික්ට් කරලා අනාවැකි පළ කරලා පුරෝකතන කරන්නට බෑ. ඇත්තටම මේ ආසාදිතයෝ බිහි වෙන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා නම් අපිට පුළුවන් වෙයි රට විවෘත කරන්න. හැබැයි ආසාදිතයෝ වැඩිපුර තව බිහි වෙලා පොකුරු අණුපොකුරු නිර්මාණය වෙලා ඒ පුද්ගලයෝ තැන් තැන් වල ගිහිල්ලා තව ඒවා හැදිලා තියෙනවා නම් ඒ වගේ අවස්ථාවකදී අපිට කරගන්න බැරි වෙයි. අවසන් වශයෙන් නියෝජ්‍ය පොලිස්පතිතුමනි මම අවස්ථාව ලබා දෙනවා මේ මොහොතේදී රටේ ජනතාවට ලබා දිය යුතු පණිවිඩය පිළිබඳව පණිවිඩය ඔබට ප්‍රකාශ කරන්නට. මොකද ඔවුන්ගේ දායකත්වය 100%ක්ම මේ මොහොතේදී අවශ්‍යයි රටේ කොවිඩ් පාලනය කරන්නට. ඔබතුමාට මම අවස්ථාව ලබා දෙනවා මේ මොහොතේදී රටේ ජනතාවට රටේ ජනතාවට කියන්න තියෙන්නේ මේ වසංගතය තව කොච්චර කාලයක් තියේද කියන්න බෑ ලෝකෙන්. ලංකාවෙත් එහෙමයි. අපි මේකත් එක්ක ජීවත් වෙන්න ඉගෙන ගන්න ඕනේ. මේ වසංගතයත් එක්ක ජීවත් වෙන්න ඉගෙන ගන්න ක්‍රියාවලියට කියනවා නව සාමාන්‍යකරණය කියලා. අපි කොවිඩ් හදාගන්නේ නැතුව තව කාටවත් කොවිඩ් දෙන්නෙත් නැතුව ජීවත් වෙන ක්‍රමය. ඒකට අනුගත වෙන්න නම් මේ තියෙන ප්‍රධාන සෞඛ්‍ය නිර්ණායක වලට අනුගතව කටයුතු කරන්න. මොනවද? මුහුණු ආවරණ පළදින එක, අත්හොද ගන්න එක, දුරස්ත බව තියාගන්න එක, මෙන්න මේ කාරණා වලට අනුගතව කටයුතු කරන්න ඕනේ. එහෙම කටයුතු කරොත් අපිට පුළුවන් 2024 නෙමෙයි ඊටත් එහාට යනකල් අපිට කොවිඩ් වලින් තොරව යන්න.
කෙසේ වෙතත් මේ ඉදිරි කාල පරිච්ඡේදයේ දින 6 තුල ඔබ නිරන්තරයෙන් නිවසේ රැඳී ඉන්න. ඔබ අත්‍යවශ්‍ය රාජකාරියක හිටන කෙනෙක් වුණත් ඔබ කැඳවල නැත්තම් යන්න එපා. මාර්ගයේ රස්තිය අඩු ගහන්න එපා. ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරන්න එපා. එහෙම වුණොත් අපිට පුළුවන් මේ රෝගය ජය ගන්න. මම වැඩසටහනට ඔබ සම්බන්ධ වුණ හින්දා මහන්න කැමතියි සමුගන්න කලින් දැන් මේ පර්ල් එක්ස්ප්‍රස් නෞකාව පිළිබඳව කතා බහක් ඇතිව තිබෙනවා. ජාත්‍යන්තර වශයෙන් ලංකාවට අවධානය යොමු තිබෙන කරුණක්. ඒකෙන් රහස් පරීක්ෂක නිලධාරීන් විසින් ප්‍රකාශ සටහන් කර ගැනීම පැය 14කට ආසන්න කාලයක් සිදු කරන මේ වන විට නෛතික තත්ත්වය මොන වගේද ක්‍රියාත්මක වෙන්නේ, ඉදිරි කටයුතු කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණේ පිළිබඳව මම දැනගන්න කැමතියි. ඔව් පෙරේදා මේකේ කපිතාන්වරයාගේ ප්‍රධාන ඉංජිනේරුවරයාගේ නියෝජ්‍ය ප්‍රධාන ඉංජිනේරුවගේ සාක්ෂි සටහන් කරා. ඊයේ ගරු නීතිපතිතුමා හම්බෙලා ඊට පස්සේ අපි කොළඹ මහේත්‍රාත් අධිකාරියට මේ ගැන කරුණු වාර්තා කරා. ඒ වගේම මේ ප්‍රධාන ඉංජිනේරුවරයා කපිතාන්වරයා ඒ අයගේ ට්‍රැවල් බෑන්ඩ් එකක් ගත්තා. ඒ කියන්නේ ඒගොල්ලන් රටින් යන්න බැරි වෙන්න. ඊළඟට අපි තව නියෝගයක් ගත්තා මේ නැව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවයට ගිහිල්ලා විසිට් කරලා බලන්න. ඊළඟට අපි තවත් නියෝගයක් ගනු ලැබුවා මේ නැවේ ඒජන්ට් ලංකාවේ ඉන්න දේශීය නියෝජිත ආයතනයේට මේ සම්බන්ධ සියලුම ඩොකියුමන්ට්ස් ඉදිරිපත් කරන්න කියලා. ඉතින් මේ ගැන අපි පරීක්ෂණ පවත්වාගෙන යනවා. එකක් පරිසර හානියක් වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් ගින්නක් ඇති වෙලා තියෙනවා. ඉතින් මේවත් එක්ක මේකට වගකිය යුතු අය කවුද? ඒ අනුව කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා අපේ රටේ නීතියට අනුව. බොහොම ස්තුතිවන්ත වෙනවා නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝහණ මහතාට. කාර්යබහුල මොහොතක මේ මොහොතේදී ජනතාව දැනුම්වත් විය යුතු කරුණු කාරණා සහ සමාජයේ ගැටලුකාරී තත්ත්වයක් පැන නැගී තිබෙන සමාජයේ කතාබහ ලක් වෙලා තිබෙන විවිධ කාරණා පිළිබඳව නිශ්චිත වශයෙන් පිළිතුරු ලබා දීම සඳහා අද ජාතක මෙහෙවර සමගින් සම්බන්ධ වීම පිළිබඳව බොහොම ස්තුතියි. අපි සූදානම් වන්නේ අදට ඔබෙන් සමුගන්නට. එනත් අපි සූදානම් වටේ කතාබහට ලක්ව තිබෙන කරුණු කාරණා සහ රටේ ජනතාව වශයෙන් ඔබට පැන නැගී තිබෙන ගැටලු වලට තිරසාර විසඳුම් ජාතක මෙහෙවරතුනේ ලබා දෙන්නට සමුගන්නා මොහොතේදී ප්‍රාර්ථනය ඔබට නිරෝගීමත් හෙට දවසක්.